වස්සාන ධර්ම දේශනා භාවනා නොකර දැන් අපි දන්නවනේ පින්වත්නි අපිට කවුරු හරි කෙනෙක් භාවනාව ගැන කියද්දී අපි දන්නවා මේ කියන්නේ භාවනා කරලාද නැද්ද කියලා. ඇයි දන්නේ? භාවනා නොකරපු යෝගාවචරයට කියන්න පුළුවන්කම ලැබෙන්නේ ඒක කෘත්‍ය විතරයි. ස්වභාවය සහ ලක්ෂණය කියන පෞද්ගලික ලක්ෂණය විශේෂිතව ප්‍රකට වෙන්නේ නැහැ භාවනා කරපු නැති. ඒ නිසා අපි දන්නවා කර්මස්ථානයක් කවුරු හරි දෙද්දී. හැබැයි ස්වභාව ලක්ෂණ කියන දෙක ඒවා ඒ තැන්වලට අදාළ පුද්ගලික ලක්ෂණ. ඒවා හැමෝටම හුවෙන්නේ නෑ. නමුත් මේ ඥානිය උපදින කෙනාට පහළ වෙන ෂණ වශයෙන් පවා ඇති වෙන වෙනස්කම් පවා වෙන වෙනම කැපී පේන හැටි පිංගදී භාවනා කරපු යෝගාවචරයෙක්ම දන්නව ඇති. වෙනත් කෙනෙක් නම් මේක හිතා ගන්න බෑ. ඒගොල්ලන්ට තර්කයෙන් කියන්න පුළුවන්. කෘත්‍ය විතරයි මතක තියාගන්න. ස්වභාවය සහ ලක්ෂණය කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කෝට්ටේ මාතිවැල පදිංචි රෝස් බෝවල මහත්මියයි. එතුමියගේ අරමුණ වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ මියගිය ආදරණීය ස්වාමි පුරුෂයා සේනක බෝවල මහතාට සහ පරලෝ සැපත් ආදරණීය දෙමාපියන් ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම. දේශකයන්න් වහන්සේ තමුත්තේගම උරුගලයාය සුජාතපුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආරම්මන අන්වයේන උභෝ ඒක වවත්තානා නිරෝධේ අදිමුද්ධතා වයලක්කනා විපස්සනාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝක යථාර්ථය පිළිබඳව මනාව විවරණය කරලා තියෙන කාලයක ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මනසක් එක්ක මනුස්ස ජීවිතය ලැබපු අපි මම හැමදාම ධර්ම දේශනාවලදී මේ කාරණාව මතක් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිසරණ ප්‍රතිෂ්ඨාපනය ලැබලා තියෙන වෙලාවේ විප්‍රකාර කර මනුස්ස ජීවිතය නිකන් ෂය කරගත්තොත් පින්වත්නි මේ බණ ටික කියන්නේ දිනපතා උගුර ලේරහ වෙනකම්ම ඔබට කියලා දිවිය යුතු. දැන් අපිට පේනවනේ පින්වත්නි ඔබේ දිහා බැලුවාම ඔබට මේ කොච්චර බණ කිව්වත් ඒක පත්‍යම් වෙන්නෙත් නැහැ. ඒක සමහරකට අපේ දුර්වලතාවයක් වෙන්නේ නැති. නැත්තම් ওই පින්වතුන්ලගේ ප්‍රඥාවේ දුර්වලතාවයක් වෙන්නේ නැති. මොනවා කළත් මගේ රත්තරන් පින්වත්නි අපි මේ කොච්චර කිව්වත් දැන් මේ එක ඇත්තක් කිව්වට පස්සේ ඔබට ප්‍රඥාව තියෙන්න එපා. ඒ ඇත්ත ඔස්සේ කල්පනා කරලා මේ කියන ධර්මතාවය වටහා ගන්න. හැබැයි එහෙම වටහා ගැනීමක් පේන්නේ නැති නිසා අපි දැන් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සත්‍ය දන්න නිසා මේ සත්‍යතාවය පිළිබඳව ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරලා බැලීමෙන් ලබන අත්දැකීම් ජීවිතේ තියෙන නිසා මේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකයෙන් පටන් අරගෙන හැදිච්ච රූපකය ඒකට එකතු වෙලා තියෙන චක්ෂු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ සයාකාර වූ විඤ්ඤාණ ඒ ස්වરૂපයන් ඒ රූප ධර්මතාවයට ලැබිලා තියෙන සත්පුද්ගල සංඥාව නිසා සත්වයා ළඟ මුලා වෙන හැටි පෙනි අපි කල්පනා කරනවා මේ සත්වයාට මේ යථාර්ථයේ දෙයිහාමුදුරනේ මේ වෙලාවේ මගහැරු. අපි ඔහොම කල්පනා කරනවා. මගහැරුණොත් මේ සත්වයා කොහොමද ආපහු සැරයක්
මේ සා ශ්‍රේෂ්ඨ ධර්මයක ප්‍රතිඵලය නෙලා ගන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිච්ච තැන මතක තියා ගන්න ඔබට ලබන්න පුළුවන් ප්‍රතිඵලය කැලෑවදින එක නෙමෙයි. ආරණ්‍යයකට වෙලා කුටියකට වෙලා ගහක් මුලකට වෙලා ගලක් මුලකට වෙලා ගල් ගුහාවක ඉන්නවා කියන එක නෙමෙයි බුද්ධ ශාසනය. පින්වත්නි ඒක මේ ගොදුර අල්ලගන්න පහසු එක ස්ථානයක්. ඒක පදනමක්. දැන් ඒක හිර වෙන්න එපා. සමහරුන්ට මේ බුද්ධ ශාසනය ලැබිච්ච ගමන් ගිහිල්ලා අරේ සිරිපාදේ හරි කොයි හරි මං කියන්නේ බෑ. ඒ වගේ උතුමන් වහන්සේලා ඉන්න උතුමන් වහන්සේලා නිග්‍රහ කරනවා නෙමෙයි. ටක් ගාලා ගිහිල්ලා කොයි හරි කැලේකට පයින් එකවත් කොයි හරි සෙනසුන් කරගෙන එකවත් ගල් ගුහාවක ඉන්නවා කියන එකවත් තමන්ගේ ලොකුකම මිසක් තමන්ට මේ කැපකිරීම කරන්න පුළුවන් කියන එක ලෝකයට පෙන්නලා සමහරක් විට කුහනා ලපනා කියන වංචක ධර්ම වලින් ආජීව අපරිසුද්ධ ජීවිතයක් ගත කරන්න ලැබෙනවා විනා ඔබ පින්වත්නි මේ ධර්මයේ අවබෝධ කරගත යුතු තැන් අතහැරි ඔබට මේ බුද්ධ ශාසනික ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් කමක් නැහැ. ට මතක තියාගන්න. ඒ නිසා මේ දුවන්න කරන්න නටන්න දඟලන්න කෝලම් කරන්න විප්‍රකාර කරන්න නෙමෙයි මගේ රත්තරන් පිංගන්නේ. මම මේක ටිකක් මේ ඕලාරික භාෂාවෙන් කියන්නේ මේක වටාත්තෙන් මූණ වහගෙන කියලා පිංගුතුල්ලට කොච්චර කිව්වත් අනේ ෂෝක් බණක් කියලා යනවා මිසක් ඔබ මේක ඔබේ ඇඟට පත්තියක් වෙන්නේ. මේක ඔබේ ඇඟට දැනෙන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ? මොකද මේ ස්වාමීන් වහන්සේලා බණ කියාගෙන ඇවිල්ලා අපිට කියන කතන්දරේ. මොකද්ද මේ කියන පණිවිඩය? කියන එක පිංගුත්නි ඔබ දැනගත්තේ නැත්තම් ඔබට මේක තේරුණේ නැත්තම් ඔබ මේ බුද්ධ ශාසනයේ පරාජිතයෙක් බවට පත් වෙනවනේ. එන්න ඒ පරාජිත භාවයෙන් මුදවල අපරාජිත චරිත බිහි කරන්න. සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබා දෙන්න. කටයුතු කරමින් යන අතරතුර වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි සුදුසුම කාලයයි කියන මාතෘකාව ඔස්සේ කරගෙන යන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් අද දවසේ මේ පිංතුල ශ්‍රවණය කරන්න. පින්වත්නි අද දවසේ මේ ධර්මදේශනාව ඔබට විතරක් නෙමෙයි ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා කෝට්ටේ මාදිවෙල ලිපිනෙහි පදිංචි රෝස් බෝවල මහත්මිය අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ මියගිය ආදරණීය ස්වාමි පුරුෂයා සේනක බෝවල මහත්මයාට සහ පරලෝක සැපත් ආදරණීය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස අද දවසේ මේ උතුම් ධර්මදේශනාව සඳහා ධර්මදේශනා මාලාවට දායකත්වයෙන් කටයුතු කරන බවට ධර්මදේශනාව අවසානයේදී නම්ගම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන ධර්මදේශනාව සඳහා කාලය ගන්න. ඉතින් ඔබ දන්නවා අපි පහුගිය දවසක ආරම්භ කළා අලුත් ධර්මදේශනා මාලාවක් අට්ඨාරස විපස්සනා 18ක් පිළිබඳව සිද්ධ කරන ධර්මදේශනා මාලාවක් මේ සත්වයා සංසාර ජීවිතේ යනකොට සත්වයාට පැටලෙන ඒ කියන්නේ සත්වයා රැවටිලා ඉන්න අවිද්‍යාවෙන් මුලා වෙලා ඉන්න සංඥා 18ක් පිළිබඳව අපි කියලා දෙනවා නිත්‍ය සංඥා සුඛ සංඥා ආත්ම නන්දි රාග සමුද ආදාන ඝන ආදී වශයෙන් පටන් ගත්ත වැරදි සංඥා 18ක් මේ වැරදි සංඥා දුරු කරන්න භාවිතා කරන්න ඕනේ ටූල්ස් මතකයිද මම මේ වචනේ පාවිච්චි කරා මේක ටූල් එකක් මේක උපකරණයක් මේ උපකරණය දැන් ඒ උපකරණය කියලා කියන්නේ පින්වත්නි මේ ඇත්තටම මෙතනදී ඔබ තේරුම් ගන්න ඕනේ මේක උපක්‍රමයක් අර ඔබ කියන උපකරණය කියන එක නෙමෙයි මේ ටූල් කියන එක පාවිච්චි කළේ මේක උපක්‍රමයක් එක්තරා විදියකට මේක මේ සංඥා ටික දුරු කරන්න උපයෝගී වෙන භාවිතා වෙන උපකරණයක් කියන එක කිව්වත් වැරදි නෑ මෙතනදී අපි කතා කරගෙන ආව නිත්‍ය සංඥාව දුරු කරන්න අනිත්‍ය භාවනාවත් අනිත්‍ය සංඥාවත් සුඛ සංඥාව දුරු කරන්න දුක්ඛ භාවනාවත් ආත්ම සංඥාව දුරු කරන්න අනාත්ම භාවනාවත් නන්දිය දුරු කරන්න නිබ්බිදානුපස්සනාවත් රාගය දුරු කරන්න විරාගානුපස්සනාවත් සමුදය දුරු කරන්න නිරෝධානුපස්සනාවත් ඒ වගේම ආදානිය දුරු කරන්න පටිනිස්සග්ගානුපස්සනාවත් ඝන සංඥාව දුරු කරන්න කයානුපස්සනාවත් වඩන්න ඕනි කියන කාරණාව මේ පිළිබඳව පහුගිය ධර්මදේශනා දෙකකින්ම සිහිපත් කළ නිසා අද දවසේ ධර්මදේශනාවට මම ආපහු සැරයක් පරණ කාරණා කතා කරන්නට යන්නේ නැහැ. ඔබට මේ පරණ ධර්මදේශනාව නැවත ශ්‍රවණය කරලා අන්තර්ජාලයෙන් ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ශ්‍රවණය කරලා අට්ඨාරස විපස්සනා කියන මේ ධර්මදේශනා මාලාවේ ඔබ විසින් වැරදිලා අහුවෙලා ඉන්න සංඥා 18ත් ඒකෙන් ගැලවෙන්න නම් ඔබ විසින් වැඩි යුතු සංඥා 18ත් පිළිබඳව මගේ රත්තරන් පින්වතුල්ලා ක්‍රමානුකූලව ඉගෙනගෙන ඒ දේවල් වඩන්න ඒ දේවල් වල යෙදෙන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මේවා වර්ධනය කරගත්තේ නැත්නම් මේවා වඩාගත්තේ නැත්නම් මගේ පින්වතුල්ලට සංසාර ජීවිතේ ආපහු සැරයක් කවදාවත්
මේ වැරදි සංඥාවල පැටලි සංසාර ජීවිතේ සංසාර දුකටම යෙදෙන්න වෙනවා මිසක් සංසාර දුකේම වෙලෙන්න වෙනවා මිසක් සංසාර දුකේම පීඩාවට පත් වෙන්න වෙනවා මිසක් සංසාර දුකෙන් අත මිදෙන්න පුළුවන් කමක් ලැබෙන එකක් නැහැ. එනිසා මේ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතය දුර්ලභයි. අහලා තියෙනවනේ දුර්ලභංච මනුස්සත්ත බුද්ධුප්පාදෝච දුර්ලභෝ දුර්ලභාකන සම්පatti. මේ ෂණ සම්පatti දුර්ලභයි. සද්ධම්මෝ පරම දුර්ලභෝ. මේ සද්ධර්මය කියන එක මේ සංඥාවන් වර්ධනය කරගෙන වැරදි සංඥාවන් දුරු කරන්න පුළුවන් කියන යථාර්ථය සංඥාව පින්වත්නි මේ භාවිත භාවනාව ලෝකෙ දුර්ලභයි. ඒ නිසා ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනය මේ බුද්ධ ශාසනය යෙදෙන්න බුද්ධ ශාසනයේ කටයුතු ආරම්භන්න නික්මෙන්න මේ සසරෙන් මගේ රත්තරන් පින්වත්නි හරියට කොයි වගේද දුනාත මච්චුනෝසේනං නලාගහරංව කුංජර මාර සේනාව දුරු කරන්න කියනවා බට පඳුරක් ගලවලා ගන්න ඇත් රාජෙක් වගේ මේ වැරදි සංඥා දුරු කරන්න යෝයිමස්මින් ධම්ම විනේ යම් කිසි කෙනෙක් මේ ධර්ම විනේ අප්පමත්තෝ විහෙස්සති අප්‍රමාදීව හැසිරෙනවා පහය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති මේ නැවත නැවත දුක ගෙනල්ලා දෙන භයානක වූ භියකර වූ ඊටාම නපුරු වූ භයංකර වූ සංසාරයෙන් ඔබට අත මිදෙන්න අවස්ථාවක් ලැබෙනවා කියන කාරණාව මගේ පිංගුතුල ඉගෙන ගන්න. පිංගුතුනි ඊට අනුරූපීව අද අපිට කතා කරන්න තියෙන්නේ නවවෙනි වර්ධවාගෙන ඉන්න සංඥාව පිළිබඳව ආයුහණය. ආයුහණය කියලා කියන්නේ පිංගුතුනි ඇත්තටම මේ රැස් කිරීමට කියන නමක්. මොනවටද? රැස් කිරීමට කියන නමක්. මොනව රැස් කිරීමද? දැන් පිංගුතුනි සාමාන්‍යයෙන් සත්වයාගේ තේනවනේ මේ හැම දෙයක්ම දැන් පිනක් දහමක් කළත් අනාගත සසරට අපිට මේවා ලැබෙයි. ඒ නිසා අපි මේ පින් දහම් කරන්න ඕනේ. මේ පිනක් දහමක්වත් කරගත්තේ නැත්නම් සසර ජීවිතේ අපිට මොනවද ලැබෙන්නේ වගේ අර සාංශාරිකව පතන පැතුමක් තියෙනවා. පිටින් මේ සංඥාවන් මේ පොඩි පහේ සංඥා නෙමෙයි. මේවා පිළිබඳව මම ආයෙ දවසක දීර්ඝ ධර්ම දේශනාවක් කරන්නම්. හැබැයි මගේ පිංගුතුල මතක තියාගන්න මගේ රත්තරන් පිංගුතුනි මේ සංඥාවන් වර්ධනය නොකළොත් අපේ පිංගුතුලට නිර්වාණය කියන එක අහුවෙන්නේ නැහැ. මේ බලන්න. දැන් ওই පිංගුතුල්ලා මේ කාලේ කටින කාලෙනේ ගෙවිලා යන්නේ. මේ කටින කාලේ ඔපේ පිංගුතුල්ලා අහලා තියෙනවා අර නාගිතේරාපදානිය කියලා සාහිත්‍යන කතාවක් තියෙනවා. ඕකේ තියෙනවනේ මේ ආරපතේ චක්කවර්ති සිරින් ලැබේ. ස්වාමිනී මං ගහපු ඉන්දිකටු පාරක් පාසා මට චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ලබන්න පින තිබ්බා කියලා. දැන් මෙන්න මේ කතාවට අහුවෙච්ච අපේ පින්වතුන් අහුවෙච්ච කියන්නේ දැන් මේක හරි මේක පිනක් මම කලිනුත් කියලා තිනවා මම මේ කොයිම වෙලාවකවත් පින් කරන්න එපා කියලා කියන්නේ නැහැ. පින කියන එක මගේ රත්තරන් පින්වතුනි ඕනෙමයි. පබ්බජිතස්සප උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සප උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සප උපකාරානි පුඤ්ඤානි මනුස්සයන්ට දෙවියන්ට මේ කාටත් පින කියන එක උවමන. ඒතර මේ කියන්නේ පින් කරන්න එපා කියලා නෙමෙයි. හැබැයි නිර්වාණය කියන එක සාක්ෂාත් කරගන්න යන අපි පින්වත්නි මේයින් ලැබෙන යම් සැප විපාකයක් තියෙනවද ඒ විපාකයක් ස්ථිර නෑ කියන ඥානියට එන්න ඕනේ. මෙන්න මේකට ඇති කරගත යුතු ඥානියට අපි කියනවා භයානුපස්සනාව. එක්තරා විදිහකට මේකට කියනවා අදිමුච්ඡන ප්‍රඥාව කියලා. අදිමුච්ඡන ප්‍රඥාව කියන්නේ මේකෙන් ඈතර වෙන්න ඕනේ කියන සංඥාවක් තියෙනවා. ස්ථිර ලෙසම පිහිටීමට. මේකට තමයි කියන්නේ අදිමුච්ඡනය කියලා. මගේ පින්වත්නි මෙන්න මෙතනදී දැන් අර සිහිපත් කළා වගේම කටින පින්කමක් කරනකොට ඉන්දිකටු පාරක් ගහනකොටම අපේ පින්වතුන්ලා පොර කනවා කොහොම හරි ඉන්දිකටු පාරවල් දෙක තුනක් ගහගන්න. ඇයි මේ? නිවන් යන්නද චක්‍රවර්ති සැප ලබන්න. චක්‍රවර්ති සැප ලබා ගන්න. පින්වත්නි මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ වර්තමානයේ පවතින යම් කෙනෙක් ආරම්මන අන්වයේන මේ ප්‍රත්‍යুৎපන්නව පවතින දැන් මම මේ ධර්මදේශනාවට මාතෘකා කළානේ ගාතාවක්. ආරම්මන අන්වයේන උබෝ ඒක වවත්තාන. ආරම්මණය මේ ප්‍රත්‍යুৎපන්නව පේන අරමුණ අනුව ගමන් කරන අන්වය ඥානය. අන්වය ඥානියට කියන්නේ පින්වත්නි එක්තරා විදිහකට මේකෙදි කියනවා මේක අන්වය ඥානිය විතරක්ම නෙමෙයි. මෙතනදි මගේ රත්තරන් පින්වත්නි පච්චක්කතෝචේව කියලා සිහිපත් කරලා තියෙනවා. ඒවං උත්තා පච්චක්කතෝචේව අන්වයතෝච සංකාරාණං භංගං දිස්වා තස්මින්චේ භංග සංකාතේ නිරෝධි අදිමුත්තතා. මේක තියෙනවා මෙන්න මේ ආකාරයෙන් සිහිපත් කරලා වර්තමානයේ පවතින මේ ප්‍රත්‍යুৎපන්නව අපිට පේන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවල යථා තත්වය යම් කෙනෙක් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැකලා හෝ අන්වයතු ප්‍රත්‍යක්ෂ ඥාණයට අනුව ගිය අර ප්‍රත්‍ය සාධක තුලින් ඇති කරගන්නා වූ ඥාණයෙන් හෝ සංකාරාණං භංගං දිස්වා මේ සංස්කාරයන්ගේ වර්තමාන වේවා අතීත වේවා අනාගත වේවා ඒකයි කිව්වේ උබෝ ඒක වවත්තනා කියලා.
ඒ කියන්නේ උභෝ කියලා කිව්වේ අස්පනා අපිට දැකිය නොහැකි අතීත සහ අනාගත කියන අරමුණු දෙවර්ගය. භංග සංඛ්‍යාතයේ විසින් සමාන ස්වභාවයෙන් ස්වરૂප වශයෙන් භංගයටපත් වෙනවා කියලා දැන ගැනීමට කියනවා. මේ අංග දෙකින් සම්පූර්ණ වෙච්ච ඥානය බිඳියා හැකි ස්වභාවය තියෙනවයි කියලා දැන ගැනීමට කියනවා. වියෝවීමේ ලක්ෂණය වය ලක්කන විපස්සනා. මේකට කියනවා වයානුපස්සනාව කියලා. වියෝවීමේ ලක්ෂණය දකින විපස්සනාවට කියනවා වය ලක්කන විපස්සනාව නැත්නම් වයානුපස්සනාව කියලා. පින්වත්නි, ඒ කියන්නේ මගේ රත්තරන් පින්වත්නි දැන් සියලු සංස්කාරයන් බිඳෙන සුළුයි කියලා යම් කිසි කෙනෙක් මේ වර්තමානයේ පවතින ප්‍රත්‍යুৎপন্ন සංස්කාර දකින්නකොට මොකද වෙන්නේ? ආයහණයට තියෙන කැමැත්ත. දැන් ආයහණය කියන්නේ රස කිරීම කියවනේ. මොනව රස කිරීම? සමෘද්ධිමත් වීම පිණිස, අභිවෘද්ධිය ඇති කර ගැනීම පිණිස, අනාගත වශයෙන් ඇති කරගෙන. දැන් ඔය ඉන්දිකටු පාර ගහනකොට ඔබට එන්නේ ඒක. ඒ සංඥාව රස කර ගැනීමේ සංඥාව. යම් පිනක් කියනකොට දැන් අපි මොකක් හරි කුසල කර්මයක් කරලා ඒ කුසල කර්මයේ ආනිසංස පක්ෂය කියනකොට ඔය පිංගුතුල ඒ ආනිසංස පක්ෂය ලබා ගැනීමේ අටියෙන් ඒ අරමුණට ඒ ආනිසංසයට මුලා වීම වශයෙන් ඔය පිංගුතුල මොකක් කරනවද? ඒ පින්කම කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මගේ රත්තරන් පින්වත්නි, දැන් මේ බලන්න වර්තමානයේ මේ නොනැවතී බිඳි බිඳි යන නාම රූප ධර්මතාවයන් ක්ෂණ පාත්‍රයක් පාසා දැනගත් යෝගාවචරය මොකද කරන්නේ? වර්තමාන ලෙස නොදත හැකි, දැනගන්න බැරි අතීත අනාගත නාම රූපයන් වර්තමාන නාම රූප වගේම ක්ෂණයක්වත් නොනැවති බිඳි බිඳි යන ස්වභාවය ඇත්තේ කියලා කල්පනා කරන්න පටන් ගන්නවා. දැන් පින්වත්නි, මේක යම් කිසි කෙනෙක් දකින්නකොට මොකද වෙන්නේ? නිත්‍ය ලෙස පවතින්න පුළුවන් තත්වයක් නැතයි කියලා සංස්කාරයන් දකින්නකොට නිරෝධය දෙසට හිත නැමෙනවා. නිරෝධය දෙසට හිත නැමෙනකොට ඒ නිරෝධයට නතු වෙලා එන මානසිකාරය, අන්නේ මානසිකාරය පවත්වා ගන්න, ඒක සලකා බලන ප්‍රඥාවට කියනවා අදිමුච්ඡන ප්‍රඥාව කියලා. මෙන්න මේ අදිමුච්ඡන ප්‍රඥාව කියන ඥාණයට කියන නමක් තමයි වයානුපස්සනාව කියලා කියන්නේ. පින්වදින් තේරෙනවද? පින්වදින් මේක ගැඹුරු. හරිද? මේක මේ ටිකක් උඩ තියෙන කතාවක්. මේකෙදි ඔබ අවබෝධ කරගත යුත්තේ, මට මේකෙදි කියන්න ඕනේ මේ අනුපස්සනාව වඩන කෙනා බලවත් ලෙස සංස්කාර රැස් කිරීමේ උත්සාහය, කැමැත්ත කියන ආයහනය දුරු කරලා දාන්න. දැන් මේ ආයහනය දුරු කරන්න උත්සාහවත් වෙනකම්ම, කියන්නේ බලවත් ලෙස සංස්කාර රැස් කිරීමේ උත්සාහය දුරු කරනකම්ම කුසල සංස්කාර රැස් වෙනවා පින්වත්නි. කොහොමද මේක දුරු කරන්නේ? මෙන්න මෙහෙමයි දුරු කරන්නේ. දැන් මේ කෙනෙක් නාම රූපයන්ගේ යථා භූත ස්වභාවය දැක්කේ නැත්නම්, කියන්නේ නාම රූපයන් ක්ෂණයක්වත් නැවති දිගින් දිගටම බිඳී පවතිනවා කියන එක සම්‍යක් ඥානියෙන් දැක්කේ නැත්නම්, මේ නිවැරදිව දැක්කේ නැත්නම් යථා භූතං නප්පජානාති, නිවැරදිව නොදැක්කනම් මොකද වෙන්නේ? මේ නොබිදී ස්ථීර ලෙස පවතිනා වූ මගේ කය අන් අයගේ කය කියලා ලෝකේ වර්ධවා ගන්නවා. එහෙම වර්ධවා ගත්තට පස්සේ සංස්කාරයන්ගේ හිතසුව ඇති කර ගැනීම පිණිස මෙලොවත් උත්සාහය, පරලොවත් උත්සාහ වෙනවා. මෙලොවත් උත්සුක වෙලා, පරලොවත් උත්සුක වෙලා සංස්කාරයන් පින්වත්නි රැස් කිරීම කියන ස්වභාවය, ආයහනය කියන ස්වභාවයටපත් වෙනවා. හැබැයි වයානුපස්සනාව වඩන කෙනා සංස්කාරයන් වනාහි මොහතකුදු නොනැවතී දිගින් දිගටම බිඳමින් පවතින්නේය. ඔහොමමයි හිතෙන්නේ. සංස්කාර යනු මොහතක්වත් නොනැවතී දිගින් දිගටම බිඳමින් පවතිනවා කියලා දැනගෙන, සම්‍යක් ඥානියෙන් දැකගෙන, නිට්ටයයි කියලා හිතාගත් පෙර සංස්කාරයන්ගේ හිතසුව පිණිස උත්සාහයක් කිරීමට කැමති වෙන්නේ. ඒ පිණිස කුමක් හෝවත් ව්‍යාපාරයක් කරන්නේ. උත්සුක වීමට හිත දෙන්නේ. උපමාවක් කියන්නම් පින්ගන්නේ. මේ බලන්න. දැන් මගේ පිංගුතුල්ලා හිතන්න, මගේ පිංගුතුලට ඉන්නවා දුවක් නැත්තම් පුතෙක්. දැන් මේ දුවයි පුතයි සාමාන්‍යයෙන් තරුණ වයසට ආවට පස්සේ හොඳට ඇඳුම් පැළඳුම් දීලා, කන්න බොන්න දීලා, උගන්නලා කරලා ඒ දේවල් කරන්න, සැපසේ ජීවත් කරවන්න තද බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න තාත්තෙක් අම්මෙක් ඉන්නවා. මොකද මේ අම්මයි තාත්තයි කරන්නේ? දැන් ජීවිතේ දරුවන්ට යහපත උදව් කරලා දෙන්න අපිට හිත තියෙනවනේ, අපි විඳපු දුක් දරුවන්ට දෙන්නේ නැහැ. හිටපන්කෝ කොහොම හරි මහන්සි වෙලා ආරම කරනවා, මෙහෙම කරනවා කියලා මහන්සි වෙන අම්මලා තාත්තලා ඉන්නේ. එහෙම ඉන්න එක අම්මෙක් තාත්තෙක් මේ වස්තු භෝග උපයා සපයා ගන්න මහන්සි වෙනකොට, මහන්සි වෙමින් ඉන්න අතරතුර, ඒ කියන්නේ ජොබ් එකක් හරි මොකක් හරි ව්‍යාපාරයක් හරි කර කර ඉන්න අතරතුර දැන් සල්ලි හම්බ කරන්නේ මේක කරන්නේ. මොකද වෙන්නේ? එක පාට මේ අම්මට ආරංචියක් වෙනවා, හෝ තාත්තට ආරංචියක් වෙනවා. ඒ තමන්ගේ දයාබර දුව පුතා මරණයටපත් වෙච්ච බව. නැත්තම් වෙන් වෙලා කොයි හරි ගිය බව. මෙන්න මේ පුතා මැරුණයි කියලා, දුව මැරුණයි කියලා වියෝ වෙලා ගිය බව දැනගත්ත මොහොතේ පටන්
දැනගත්ත මොහොතේ පටන් අර උත්සුකව ව්‍යාපාර කරන අම්මයි තාත්තයි මොකද වෙන්නේ? Tamanගේ කරන ව්‍යාපාරයේ කලකිරෙන. උනන්දු වෙන්නේ නැති වෙනවා. මෙන්න මේක වෙන්නේ යම්සේද පොහසත්ව සුඛිතව මුදිතව සිටීමට උනන්දු නොවීම යම් සේද කරන්නේ. මේ වයානුපස්සනාව වඩන කෙනාට සංස්කාර ධර්මයන්ගේ නිත්‍ය පැවැත්මක් නැතය කියලා වර්තමානයේ දකින්න සංස්කාරයන් සාක්ෂි කරගෙන සාධකය කරගෙන අනාගත අතීත දේවලුත් කල්පනා කරනවා. අතීතෙත් මම මෙච්චර සංස්කාර රැස් කරගෙන ඉන්නේ නැති. මෙහෙම රජ වෙලා ඉතින් අර කඩියගේ කතාව බලන්නකො පින්ගත්. ඒ කඩියගේ කතාව බුදුරජාණන් වහන්සේ අර කඩියෙ පෙන්නලා කියනවා කඩි රැලක් පෙන්නලා ආනන්ද මේ කඩි රැලේ අතීතයේ සක්විති රාජ්‍ය සම්පත්තිය නොලබපු කඩියෙක් මම දකින්න. ඕක දැකලා අපේ මිනිස්සුට ඕක එච්චර දැනෙන්නේ නැහැ. පෙර ඔබ්බේ මේ බුදුරජාණන් වහන්සේගේ වචන පොඩි නේ. උන්වහන්සේ දෙයක් කියනවා නම් මේක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිර්වාණය කියන එක පිටින් කැටි නොවිච්ච දහමක් උන්වහන්සේගේ නැහැ. දැන් අපේ අය මේක දැකලා කල්පනා කරනවා මේ කඩි රැලක් දැක්කම අනේ ඉතින් මේ කඩිත් අතීතයේ සක්විති රාජ්‍ය සම්පත්තිය ලැබලා ඉන්නේ නැති. ඒකට නෙමෙයි ওই කතාව කිව්වේ. ඔබ කල්පනා කරන්නේ කඩි රැලේ හිටියේ නැත්තම් සක්විති රාජ්‍ය සම්පත්තිය ලැබපු කෙනෙක්. ඔබ ඇතුලේ පින්වත්නි අතීතයේ ලැබපු සම්පත් කොච්චර ඔබට තියෙන්නේ නැද්ද? හැබැයි දැන් ඒව සුපිනූපමාකාම හීනයක් දැක්කා වගේ. ඒ හීනෙන් නැගිටිනකොට දැන් හීනේ තියෙන යථාර්ථය අපි ගාව නෑ වගේ. ඔබට සංසාර ජීවිතේ ලැබිලා තිබ්බනම් යම්කිසි කුසල විපාකයක් ඒ හැමදේම නැති වෙලා ගිහිල්ලා තියෙනවා පින්වත්නි. මේක තමයි අර කඩි කතාවෙන් කිව්වේ. එළියේ ඉන්න කඩි දිහා බලන්න එපා. ඔය කඩිය දිහා බලන්න. ඔබේ ජීවිතය දිහා බලන්න. ඔබට අතීතයේ ලැබිලා තිබ්බ සැප සම්පත් යාන වාහන ගෙවල් දොරවල් දුවා දරුවන් නිල තල නම්බු නාම සියල්ල නැති වෙලා ගියා. වර්තමානීය තේනවත් නැති වෙලා යනවාමයි. එහෙනම් අනාගතය පිණිස මොනවත්ම කුසල සංස්කාරයක් හෝ අකුසල සංස්කාර මොනවත් රැස් කිරීමෙන් මගේ රත්තරන් පින්වත්නි වැඩක් නැහැ. වය භාවයටපත් වෙනවා කියලා කල්පනා කරමින් මේ ආයුහණය කියන එක බැහැර කිරීමට උත්සාහ කරන්න. සංස්කාරයන්ගේ ස්වභාවය අතීත අනාගතයට දාලා කල්පනා කරද්දී වයානුපස්සනාවෙන් මේ ආයුහණය කියන සංඥාව රැස් කිරීම කියන සංඥාව සත්‍යයගේ දුර වෙලා යනවා කියන එක පින්වත්නි ලෝක සත්‍යතාවයක්. ඉතින් ඕක තමයි නවවෙනි සංඥාව නැත්තම් ආයුහණය කියලා කියන්නේ. ඊළඟ එක තමයි පින්වත්නි 10 වෙනියට තියෙන සත්‍යය වර්ධවා ගන්න සංඥාව තමයි දුව සංඥාව කියලා කියන එක. දුව සංඥාව කියලා කියන්නේ පින්වත්නි බොහෝ කාලයක් පවතිනවා වගේ තියෙන බොහෝ කාලයක් පවත්ව ගන්න පුළුවන් බොහෝ කාලයක් පවතින නාම රූප ධර්මතාවයන් රාශියක් තියෙනවයි කියලා ඇති කරගන්න වැරදි සංඥා. දුව. මේ දුව කියලා කියන්නේ දුවට එහෙම කියන නමක් නෙමෙයි මේක මතක තියාගන්න ඕනි. මේ මහ ප්‍රාණ ද තමයි මෙතනට එන්නේ. අර ඔයගොල්ලෝ අහලා තියෙනවනේ අද්දුහං ජීවිතං කියලා එකක් කාරණාවක් තියෙනවා. මේවා කියද්දි මේ වචන වල අර්ථය එහෙමත් දැනගන්න ඕනි. pāli භාෂාව පිළිබඳව යම්කිසි ඥානියක් දැන් ඔය අන්වය කියන එක ඊළඟට මේ දුව කියන එක මේවා මේ ගහලා බලන්න ඕනේ. අදිමුච්චන කියන එක pāli dictionary එකක් අරගෙන ඔය දැන් ගොඩක් ඇප්ලිකේෂන් නැත්නම් යෙදුම් තියෙනවා. ඒවා කොයින් හරි ඩවුන්ලෝඩ් කරගෙන හරි අහගෙන හරි මේ වර්තමාන කාලයේ තාක්ෂණීය දියුණුව නිසා මේවා හොයාගැනීමේ යම් පහසුවකුත් තියෙනවා. මේවා හොයන්න ඕනේ. මොකද මේ pāli මේ පදවල අර්ථ එහෙම දන්නේ නැත්තම් අර කියලා තියෙනවනේ ගාතාවක් යෝ නිරුක්තිං නජානාති ජානාති පිටකත්ය පදේ විකංකේය වනේ අන්ධ ගජෝවිය. මේ නිරුක්තිය දන්නේ නැති කෙනා ත්‍රිපිටකයම දැනගත්තා. ජානාති පිටකත්ය පදේ විකංකේය. පදෙන් පදයට හැප්පෙනවා කියන වනේ අන්ධ ගජෝවිය. කොයි වගේද? කැලේ ඉන්න අන්ධ ඇතෙක් වගේ. අන්ධ අලියාට කැලේ යනකොට ගස්වල පඳුරු වල අර හිමි පැටලෙනවනේ නේ. අන්න ඒ වගේ පදේ විකංකේය. පදෙන් පදයට හැප්පෙනවා කියලා සිහිපත් කරලා තියෙනවා. එනිසා මේ දුව කියන භාවනාව මේකදී නම් වාද මේවට ටිකක් තියෙනවා. විශේෂයෙන්ම පටිසම්භිදා මග්ග ප්‍රකරණිය ගත්තාම පටිසම්භිදා මග්ග අට කතාවේදී මේ ගැන සිහිපත් කරලා තියෙන්නේ මගේ රත්තරන් පින්වත්නි මේ වයානුපස්සනාව හේතු කරගෙන. කියන්නේ වෙනස් වෙලා විනාශ වෙලා යෑමේ ස්වභාවය ඇත්තයි කියලා දකින්න ඥාණයට වයානුපස්සනාවෙන් ඇතිවෙන ඥාණයටම විපරිණාමානුපස්සනාව කියලා කියනවා කියලා. ඉතින් මේක බොහොම තදබල විවරණයක්. මේක ඊටාම ප්‍රශස්ත විවරණයක්. ඉතින් මේ කාරණාවට අනුව බලනකොට භංග ඥානය මුහුකුරාම ගිය අවස්ථාවට තමයි මේකදී විපරිණාම දස්සන ඥානය නැත්තම් විපරිණාමානුපස්සනාවයි කියලා තියෙන්නේ. නමුත් මම මෙතනදී ওই පිංගුතරට මේක තේරුම් ගන්න පුළුවන් තවත් ක්‍රමවේදයක් පිළිබඳව කියලා දෙන්න. මේක තියෙනවා පිංගුනි මෙන්න මෙහෙම කතාවක්. දැන් විපරිණාමානුපස්සනාව කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් කාරණාවක් තියෙනවා මේ
අර ඔය පිටුතර අහලා තියෙනවනේ රූප සප්තක භාවනාව අරූප සප්තක භාවනාව කියලා කතාවක් තියෙනවා. මේක තියෙනවා රේරුකාණේ චන්දවිමල මහානායක මාහිම්පාණන් වහන්සේගේ ලියපු විදර්ශනා භාවනා ක්‍රමය කියන පොතේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන නිර්දේශය. ඒ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි නිර්දේශයේත් කියනවා රූප සප්තක සහ අරූප සප්තක කියලා භාවනා ක්‍රමවේද දෙකක්. අද මේ පොත අරගෙන කියනවා. මේවට ඇප්ලිකේෂන් තියෙනවා. මේ වරගෙන කියවන අන්තර්ජාලයේ මේ පොත් තියෙනවා. ඔබ ගාව මේ පොත් ඇති. මෙච්චර කල් බණ ඇහුවනම් අනිවාර්යෙන් ඔබ මේ වෙනකොට මේ පොත් අරගෙන ඉන්න ඕනි. මේකේ තියෙනවා රූප සප්තකාදී කියලා භාවනා ක්‍රමය. මෙන්න මේ රූප සප්තකාදී වශයෙන් තන්තම් පරිච්ඡේදං අතික්කම්ම අඤ්ඤතා පවත්ති දස්සන. මෙන්න මේ රූප සප්තක ආදී වශයෙන් ඒ පරිච්ඡේදී ඉක්මවලා වෙනස් වෙනස් පරිච්ඡේදයන් වලට පත්වීම දකින්න ඥානයට කියනවා විපරිණාමානුපස්සනාව කියලා. වෙනත් විදිහකට කියනවා. අතවා වෙනත් විදිහකට කියනවා. මේ පහළ වූ නාම රූපයන්ගේ උප්පන්නස්ස ජරායචේව මරණේනච. දිරීමත් මරණය. වයසට යෑමත් වියවීමත් කියන දෙආකාරය දකින්න ඥානයට මුල් ස්වરૂපයෙන් නොපැවති මාරු වෙන පෙරලෙන බව දකින්න ඥානයට කියනවා විපරිණාමානුපස්සනාව කියලා. ඒකෙන්ද මෙන්න මේක දැන් මම මෙතනදී විස්තර විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද අපි මේකෙදි මේ කතාව හඳුන්වලා දෙනවා විතරයි භාවනා කරන ක්‍රමවේදී. ඇත්තටම මේ වගේ මේවා කිව්වොත් වෙන්නේ මගේ රත්තරන් පිඟුඳි ඔය පිඟුතුල කර්මස්ථානාචාර්යවරයෙක් යටතේ මේවා වඩන්න ගන්න ඕනේ. එහෙම නැතුව වුණොත් වෙන්නේ මේක මනසට ගිහිල්ලා අන්තිමට අවබෝධය නෙමෙයි එන්නේ තර්කය. ඒ තර්කයෙන් ඔබ ලෝකයේ තර්ක කරනවා. හැබැයි ඔබේ සිතට මේ පිළිබඳව යා යුතු අවබෝධය යන්නේ නැහැ. එනිසා මතක තියාගන්න ඔය පිංගුතුලට සිද්ධ වෙනවා මේ පිළිබඳව කර්මස්ථානාචාර්යවරයෙක් යටතේ මේ භාවනාවන් වඩපු මේ භාවනාවන් පිළිබඳව දැනුමක් තේරුමක් ඇති කර්මස්ථාන ආචාර්යවරයන් වහන්සේ නමක් යටතේ මේ භාවනාවන් ප්‍රගුණ කරන්න. එනිසා මේක රූප සප්තක කියලා තියෙන ක්‍රමවේදී අරගෙන ක්‍රමානුකූලව අවුරුදු 10 දී තිබ්බ විදිහ නෙමෙයි 20 දී 20 දී තිබ්බ විදිහ නෙමෙයි 30 දී තිබ්බ විදිහ නෙමෙයි 40 දී ඔහොම කල්පනා කරන්න උදේ තියෙන විදිහ නෙමෙයි දවල් ක්‍රමානුකූලව සවිස්තරව මේක භාවනා කරනකොට ඉදිරියට ගමන් කිරීමේ රූප ආපහු එනකම් පවතින්නේ නැහැ. බලනවා කියන එක වෙනස්, නැගිටිනවා කියන එක වෙනස්. චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය වේගයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන ස්වභාවයට කියනවා මේ විපරිණාමානුපස්සනාව වර්ධනය කරනවා කියලා. එනිසා මේ විපරිණාමානුපස්සනාදී විදර්ශනාවන් පිළිබඳව අට්ඨාරස විපස්සනාවන් පිළිබඳව දැනගන්න ඉගෙන ගන්න කැමති පින්වතුන්ලා මොකද කරන්න ඕනේ? චිත්ත වීති චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ආයුෂ රූප සමුත්ථාන ධර්ම චිත්ත නියාම ධර්ම ආදී දේවල් පිළිබඳව හොඳ අධ්‍යයනයකට එන්න ඕනේ. අපි ඉදිරියේදී මේ පිළිබඳව මේ අභිනිෂ්ක්‍රමණයට සුදුසුම කාලයයි. එනිසා මේ පිළිබඳව අපි මේ අභිනිෂ්ක්‍රමණයට අවශ්‍ය කරන ප්‍රතිපදාව ඔබට නිසකවම කියලා දෙනවාමයි. ඒ ගැන අපේක්ෂාවෙන් මේ දේවල් හිමින් අධ්‍යයනය කරන්න අපි මේ සංඥාවන් ටික විසඳගෙන යමු. ඊළඟට තියෙන සංඥාව තමයි පිළිගන්නේ මේ නිමිත්ත සංඥාව කියන එක. නිමිත්ත සංඥාව කියලා කියන්නේ මගේ රත්තරන් පින්වත්නි දැන් ඔක සිහිපත් කරලා තියෙනවා මේ නිමිත්තන්ති සංකාර නිමිත්තන් කියලා විසුද්ධි මාර්ගයේ. මොකද්ද මේ කියලා තියෙන්නේ මේ නිමිත්ත කියලා කියන්නේ සංස්කාරයන් එකතු වෙලා සංකාර නිමිත්තන් කියන්නේ සංස්කාරයන් ප්‍රකට කරන පිළිබිඹු කරන නිමිත්ත ආකාරය. මෙන්න මේකට කියනවා සංකාර නිමිත්ත කියලා. නැත්තම් සංස්කාරයන්ගේ නිමිත්ත කියලා කියනවා. මගේ රත්තරන් පින්වත්නි මේ අනිමිත්තානුපස්සනාව කියන එක අර අනිච්චානුපස්සනාව පහළ වෙන අවස්ථාව ඇතුලේ දක්වන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේකේ නාම වශයෙන් ව්‍යාකරණ අර්ථයකින් විශේෂ වෙනසක් තියෙනවා. ඒ තමයි දැන් මෙතනදි කියනවනේ සංකාර නිමිත්තන්ති සංකාරාණං සමූහාදි ඝන වශයෙන් සකිච්ච පරිච්ඡේදතායේච සවිග්ඝාණං විය උපට්ඨානං කියනවා. ඒ කියන්නේ දැන් මගේ රත්තරන් පින්වත්නි සාමාන්‍යයෙන් යෝගාවචරයේ නොවන කෙනෙක්ට කියන්නේ විපස්සනා භාවනා නොවඩන ලද සාමාන්‍ය පුද්ගලයෙක්ට මේ මිනිස්යාගේ ක්‍රියාකාරකම් තියෙනවනේ යෑම් ඊම් හිඳීම් නෑවීම් දිගෑරීම් ආදී කායික ක්‍රියාව. මෙන්න මේ කායික ක්‍රියාව සහ රූප සංස්කාරයන් පිළිබඳව වූ දැකීම්, ඇසීම්, ආග්‍රහණය කිරීම, රස විඳීම, ස්පර්ශ විඳීම, කල්පනා කිරීම කියන නාම සංස්කාරය. මේ රූප සංස්කාරයොත් නාම සංස්කාරයොත් තමයි ద్వාර හයේ ප්‍රකට වෙන වන්න, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ සහ ධම්ම කියන මේ ස්වභාවයන් මේ ආරම්මන සංස්කාරයන් ඉරියව් හෝ ධර්ම ස්වභාවය වශයෙන් ප්‍රකට වෙන්නේ නැතුව වෙන ඒවා තනි මේක සෙපරේට් සිද්ධ වෙන ක්‍රියාවලියක් කියන එක තේරුම් ගන්න බැරිව
ෂණ අවස්ථාවක් විතරයි කියලා තේරුම් ගන්න බැරිව මේක දකින්නේ කොහොමද? මේක දකින්නෙම මගේ පින්වත්නි එකක් ඒකකයක් එක ඝණයක් නැත්නම් එක්කෙනෙක්. ඔබට තේරෙනවද මම මේ කියන එක? පින්වත්නි දැන් මේ සංස්කාර ධර්මයෝ ඝන සංඥාවෙන් සමූහ ප්‍රඥප්ති වලින් වැහිලානේ තියෙන්නේ. ප්‍රඥප්ති ධර්ම තුනක්. සමූහ ප්‍රඥප්ති, සංස්ථාන ප්‍රඥප්ති සහ සන්තති ප්‍රඥප්ති. ඒකට ඝන හතරක් තියෙනවානේ. සමූහ ඝණය, සන්තති ඝණය, කෘත්‍ය ඝණය, ආරම්භන ඝණය කියලා. මෙන්න මේ ඝන වලින් වැහිච්ච මෙන්න මේ ඝන ප්‍රඥප්තියෙන් වැහිච්ච සංස්කාර භාවනා යෝගියෙක් නොවන විපස්සනා භාවනා නොවඩන ලද පුද්ගලයෙකුට පේන්නෙම සංස්කාර නිමිත්තක්. නැත්නම් මේ සංස්කාරයන්ගෙන් ප්‍රකට වෙන ස්වභාවයක්. ඒ කියන්නේ මගේ රත්තරන් පිංගන්නේ නිච්ච නිමිති, මේවට කියනවා දුව නිමිති, සස්සත නිමිති. මෙහෙමත් කියනවා මේවට. මගේ රත්තරන් පිංගන්නේ දැන් කෙනෙක් මේ සංස්කාර පිළිබඳව දන්නේ නැත්නම් චිත්තචෛතසිකයන් එකතු වෙලා හැදෙන එක එක චිත්තවලින් ක්‍රියාත්මක භාවයටපත් වෙන මේ රූපකය ඒ වෙන වෙනම දකින්න බැරිකම නිසාම දකින්නෙම දැන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ වැඩම කළා. එහෙමයි ඒකත්වයෙන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගියා. ධම්මවිජය ස්වාමීන් වහන්සේ කිව්වා අන්න අරේ ආවා. එයා කෑවා. එයා ගැහුවා. එයා කෑවා. එයා ගැහුවා. එයා නෑවා. එහෙම අර ක්‍රියාවලි රාශියක්. මේ කෘත්‍ය ගණය යට පේන ආරම්භණය එක එක චිත්ත වීති ගිහිල්ලා පික් කරන ඩීටේල්ස් නැත්තම් හොයාගන්න තොරතුරු තේරුම් ගන්නේ නැතුව බොහෝ තොරතුරු එකට එකතු කරලා ඒකත්වේ ඒකකයක් විදිහට එක ඝණයක් විදිහට එක්කෙනෙක් විදිහට ප්‍රකට වෙන ස්වභාවයට කියනවා මෙන්න මේ නිමිත්ත සංඥාව කියලා. මෙන්න මේ නිමිත්ත සංඥාව අයින් කරන්න නිමිති වල ප්‍රතිවිරුද්ධ පැත්ත වෙන අනිමිත්ත කියන එක වඩන්න ඕනේ නේ. යම්කිසි යෝගාවචරයක් මේ සංස්කාර නිමිති වල ප්‍රතිවිරුද්ධ පැත්ත කල්පනා කළොත් ඝන සංඥාව දුරු කරලා දාලා ద్వාර 6ට අරමුණු වෙන ප්‍රකට වෙන මේ සංස්කාරයන් ද්‍රව්‍යයක් විදියට සටහනක් විදියට ප්‍රකට කරගන්නේ නැතුව එකක් ඒකකයක් ඝණයක් කෙනෙක් විදියට ප්‍රකට කරගන්නේ නැතුව නිත්‍ය ලෙස පවත්නා විදියට ප්‍රකට කරගන්නේ නැතුව දිගින් දිගටම ස්ථීරව පවතින ආකාරයට ප්‍රකට කරගන්නේ නැතිව ඇත්ත දකින්නවා ඉරියව්වල පවා ධර්ම ස්වභාවය පමණක් ප්‍රකට වෙන ආකාරය කල්පනා කරලා වෙන වෙන එකක් ලෙසට බෙදීගෙනම වෙන වෙන ක්‍රියාවලීන් බවට ප්‍රකට වෙලා මේ පවතින සම්මුතිය ප්‍රඥප්තිය බිඳගෙන බලන්න ඥාණය එනවා. මගේ පින්වත්නි යමෙක් අනිච්චානුපස්සනාව වඩලා හරිද මගේ පින්වත්නි මේ සංස්කාරවල ඝන විනිභෝගය කරලා තමයි ඝන විනිභෝගය කරනවා කියන්නේ එක පිඬක් ලෙසට ප්‍රකට වෙන ඝන ප්‍රඥප්තිය කඩලා දාන එකට. අන්න ඒකට කියනවා ඝන විනිභෝගය කරනවා කියන එක. එපෙන්නේ මේක සිද්ධ වෙන්නේ භංග ඥානීය සමෘද්ධ වෙච්ච යෝගාවචරය. දැන් අපි භංගානුපස්සනාව ගැන කතා කරනවානේ. ඒ කතා කරන අතරේ දැන් භංගානුපස්සනාව කියලා තියෙනවනේ මේ වගේ භංගයේ දැකීම මේකෙන් උපදින නිබ්බිදානුපස්සනාව. මේ භංග ඥානීය සමෘද්ධ වූ යෝගාවචරයාට ඇති වෙන ඥානයක් තමයි මේ කතා කරන්නේ. මෙන්න මේක මතක තියාගන්න මේක යෝගාවචරයේ මනසිකාරය කරද්දී විපස්සනාවෙන් වඩනකොට මේ සංස්කාර නිමිත්ත අතරක් නොතබා මනසිකාරය වෙන යෝගාවචරයට පිංගදී මේක හැමතැනකම අහන්න ලැබෙන්නේ මේක අහගන්න. ඒ වගේ මේ කෘත්‍ය විතරක් නෙමෙයි ප්‍රකට වෙන්නේ. දැන් ඔන්න බලන්න තර්ක කරන කෙනාට ප්‍රකට වෙන්නේ කෘත්‍ය. භාවනා නොකර දැන් අපි දන්නවනේ පිංගදී අපිට කවුරු හරි කෙනෙක් භාවනාව ගැන කියද්දී අපි දන්නවා මේ කියන්නේ භාවනා කරලාද නැද්ද කියලා. ඇයි දන්නේ? භාවනා නොකරපු යෝගාවචරයට කියන්න පුළුවන්කම ලැබෙන්නේ ඒකේ කෘත්‍ය විතරයි. ස්වභාවය සහ ලක්ෂණය කියන පෞද්ගලික ලක්ෂණය විශේෂිතව ප්‍රකට වෙන්නේ නැහැ භාවනා කරපු නැති. ඒ නිසා අපි දන්නවා කර්මස්ථානයක් කවුරු හරි දෙද්දි. අන්න ඒකයි මේ අපිට බොරු කරන්න බෑ පිටින්. තේරුණානේ දැන් සමහරු කමටහන් දෙද්දි නිකන් මේකේ කෘත්‍ය විතරක් කියනවා. කියන්නේ මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. හැබැයි ස්වභාව ලක්ෂණ කියන දෙක ඒවා ඒ තැන්වලට අදාළ පුද්ගලික ලක්ෂණ. ඒවා හැමෝටම හවු වෙන්නේ නෑ. නමුත් මේ ඥානිය උපදින කෙනාට පහළ වෙන ෂණ වශයෙන් පවා කියන්නේ ඇති වෙන වෙනස්කම් පවා වෙන වෙනම කැපී පේන හැටි පිංගදී භාවනා කරපු යෝගාවචරයෙක්ම දන්නව ඇති. වෙනත් කෙනෙක්ට නම් මේක හිතා ගන්න බෑ. ඒගොල්ලන්ට තර්කයෙන් කියන්න පුළුවන්. කෘත්‍ය විතරයි මතක තියාගන්න. ස්වභාවය සහ ලක්ෂණය කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. අනිච්චානුපස්සනාව අනත්තානුපස්සනාව කියන මේ ක්ෂේත්‍ර දෙකෙහි ඝන වර්ග 4 බින්දට පස්සේ අනිච්චානුපස්සනාවෙන් සමූහ සන්තති සංස්ථාන කියන ප්‍රඥප්ති බින්දිනවා ඝන වලින් අනත්තානුපස්සනාවෙන්
ඝන සතර බිඳිලා යනවා. මෙන්න මේ සංස්කාරවල තියෙන ඝන නිමිති අරමුණු වලින් බැහැරව තියෙන බාහිරව පවතින එකක් නිසා මේකට කියනවා අනිමිත්තානුපස්සනාව කියලා. එනිසාම සිහිපත් කරලා තියෙනවා මගේ රත්තරන් පිංගන්නේ. පටිසම්භිදා මග්ගේ අනිච්චතෝ මනසිකරෝතෝ කයතෝ සංඛාරා උපට්ඨහන්ති. අනිච්චතෝ මනසිකරෝතෝ. අනිත්‍යයයි මනසිකාරය කරද්දී මේ සංස්කාර පිළිබඳව ඡය වීම, නැතිවීම ඒ පිළිබඳව සිහිය උපදිනවා. අනිච්චතෝ මනසිකරොන්තෝ නිමිත්තං යථා භූතං පජානාති පස්සති. එනිසා යම් කෙනෙක් අනිත්‍යයි කියලා මේ මනසිකාරයේ සිද්ධ කරන විට නිත්‍ය දෙයක් ද්‍රව්‍යයක් ලෙස සිතාගත් සංස්කාරයන් පිළිබඳව නිමිති තත්වාකාරයෙන් දැනගන්නවා. පජානාති යථා භූතං පජානාති. තත්වාකාරයෙන් දැනගන්නවා. යථා භූතං පස්සති. තත්වාකාරයෙන් දකිනවා. මෙන්න මේකට කියනවා අනිමිත්තානුපස්සනාව කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙන සංඥාව තමයි දැන් අපි 11ක් කතා කරලා ඉවරයි නේ. පිංගුතුලට මතකයිද? මේවා පිංගුත්නි හොඳට මතක තියාගන්න ඕනේ. දන්නවද මේවා මේ නිතර හැමදාකම හැම කාලෙකම ඇහෙන්න ලැබෙන දේවල් නෙමෙයි. නිසා මේවා රහයි. මේවා හරි වටිනවා. මේවා ඇත්තටම පිංගුත්නි මේවා මේ අහනකොටත් සනීප තියෙන්න එපයි. මේවා කියනකොටත් සනීපයි. මේවා අහනකොටත් සනීප වෙන්න ඕනේ. ඒකට මේවා වඩනකොට ඊට වඩා සනීප වීම කියන එක අනිවාර්යයෙන්ම තියෙනවමයි. ඒක ඔබට ඉතින් විශ්වාස කරන්න තේරවාදී සංගරුවන තාම ඉන්නවා. මේ මාර්ගයේ තියෙනවා. නිර්වාණ මාර්ගයට අවතීර්ණ වෙන්න පුළුවන්. මේ විදර්ශනා ඥාන ලබන්න පුළුවන්. මේ අනුපස්සනාවන් ලබන්න පුළුවන්. මගේ රත්තරන් පිටකදී මේවා ඉගෙන ගන්න. දැන් අපි කතා කළා නිත්‍ය සංඥා, සුඛ සංඥා, ආත්ම සංඥා. ඊළඟට හතරවෙනියට නන්දිය, පස්වෙනියට රාගය, හයවෙනියට සමුදය, හත්වෙනියට ආදානය. මතකයිද ඔබට අපි මේවා දුරවන විදිය? මේ සංඥාවන් දුරු කරන්න වඩන්න ඕනේ විපස්සනා. මේ හැම දේ ගැනම කියලා දුන්නා. ඝන, ආයහනය, දුව, නිමිත්ත කියන සංඥා 11 පිළිබඳවම කතා කළා. පිළිවෙලින් අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, ඊළඟට අපි ගත්තාම නිරෝධානුපස්සනා, ඊළඟට අපි ගත්තාම ආදානිය දුරු කරන්න අපි කතා කළා. පටිනිස්සග්ගානුපස්සනාව වඩන්න කියලා. දැන් ඊළඟට අපි කතා කළා ඝන සංඥාව දුරු කරන්න කයානුපස්සනාව වඩන්න කිව්වා. ආයහනය කියන රැස්කිරීම කියන එක දුරු කරන්න වයානුපස්සනාව වැඩිම පිළිබඳව කියලා දුන්නා. ඊළඟට බොහෝ කාලයක් පවතිනවයි කියලා අතරමං වෙන දුව සංඥාව දුරු කරන්න විපරිණාමානුපස්සනාව වඩන විදිය සිහිපත් කළා. අවසානයේදී අපි කතා කළා සංස්කාරයන්ගේ නිමිති වශයෙන් ගන්න නිමිත්ත කියන සංඥාව දුරු කරන්න අනිමිත්තානුපස්සනාව වඩන්න ඕනි කියලා. ඊළඟට අපිට දැන් කතා කරන්න තියෙන්නේ පණිදිය කියන නැත්නම් ප්‍රාර්ථනා කරන ස්වභාවය. පණිදිය කියලා කියන්නේ ප්‍රාර්ථනා කරන ස්වභාවය. මෙන්න මේ සංඥාව දුරු කරගන්න වඩන අප්පනිහිතානුපස්සනාව පිළිබඳව. අප්පනිහිතානුපස්සනාව කියන්නේ දැන් පණිදිය කියන එක ගන්නකො. පණිදිය කියන්නේ ප්‍රාර්ථනාවට කියන නමක්. ඒ කියන්නේ පින්ගනි දැන් මේ අපි සත්වයා ජීවත් වෙන ක්‍රමවේදය තියෙනවනේ. ගමන් කරනවා, හිඳිනවා, නිදා ගන්නවා, දකිනවා, හපනවා, හැපෙනවා, මේ වගේ දේවල් මේ කල්පනා කිරීම ආදී මේ නාම රූප සංස්කාරයන් නිමිති වශයෙන් අරගෙන මේවා සැපයි කියලා, මේවා හොඳයි කියලා, මේවා සතුට උපදවන සුළු දේවල් කියලා හිතලා ඒ කෙරෙහි ඇලිලා බැඳිලා ඇති කරගන්න තණ්හාව. මේකට කියනවා ප්‍රාර්ථනාව. මෙන්න මේක නම් කරනවා පණිදිය කියලා. මේකට පණිහිත කියලා කියන ස්වභාවයක් තියෙනවා. මේ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම කියන එක මොහොතක්වත් නතර නොවි දිගින් දිගටම సంతානිය පෙළෙන බව දැනගෙන දුකක්ම වෙයි, නරකක්ම වෙයි, සතුටක් නැත්තක්ම වෙයි කියලා යම්කිසි කෙනෙක්ගේ సంతානියේ පහළ වෙන දුක්ඛානුපස්සනාව. හරි? දැන් අපි දුක්ඛානුපස්සනාව ගැන කතා කරන්නේ. මේ දුක්ඛානුපස්සනාව තමයි පණිහිත කියන මේ දැඩිව ඇලී බැඳී පවතින ස්වභාවය නැති කරලා ඒකට ප්‍රතිපක්ෂ කරලා අප්පනිහිතානුපස්සනාව ආකාරයෙන් වැඩෙන්නේ දුක්ඛානුපස්සනාවේම ප්‍රබල අවස්ථාවක්. ඒ නිසා මේ අප්පනිහිතානුපස්සනාව වැඩෙන අවස්ථාවේදී ඒ වඩන කෙනාගේ පණිදිය නැත්නම් ඇලීම් බැඳීම් කියන ඒවා දුර වෙලා යනවා, නිම වෙලා යනවා. මේකට වඩන්න තියෙන දුක්ඛානුපස්සනාවමයි. දුක්ඛානුපස්සනාවේ ප්‍රබල අවස්ථාවකදී තමයි මේ පණිදි නැත්නම් ප්‍රණීත භාවයේ වෙයි සලකාගෙන තණ්හාවෙන් බැඳිලා යන දේවල් අප්පනිහිතානුපස්සනාවෙන් දුකක් කියලා දැනගෙන ගෙවිලා යන්නේ, මිදිලා යන්නේ මෙන්න මේ 12 වෙනි විපස්සනාව නැත්නම් අප්පනිහිතානුපස්සනාව වැඩෙන අවස්ථාවේදී මේකත් දැනගන්න. මේ පිළිබඳව මගේ පින්වත්නි මේවා
18 ඉවරුණාට පස්සේ ආයිත් මං සංක්ෂේපව මේවා මොකද වෙන්නේ කොහොමද මේවා වෙන්නේ කියන කාරණාව ඔබට කියලා දෙන්නම්. ඊළඟට තියෙනවා පින්වත්නි අපිට තවත් එකක් 13 වෙනි සංඥාව පිළිබඳව කතා කරන්න. මේක ඔබට මතකයි නම් මං සිහිපත් කළේ මේ අබිනිවේෂ. අබිනිවේෂ කියලා කියන්නේ දැන් ඔය පිටුතුල අහලා ඇතිනේ මේ ආත්මාබිනිවේෂ කියලා වචනයක්. ආත්මාබිනිවේෂ කියලා කියන්නේ මේ තමන්ගේ අභිමතය පරිදි යමක් කළ හැකි, නිම කළ හැකි ආත්ම භාවයක් සත්වයේක් පුද්ගලයෙක් ඉන්නවා කියලා තදින් බැඳී ගන්න ආකාරයේ කෙලෙස්. මෙන්න මේවට කියනවා අබිනිවේෂ කියලා. ඒ කියන්නේ පිටින් දැන් ඔය පිටින් දැකලා තිනේ දැන් අපි අහලා තියෙනවනේ මේ සක්විති රජතුමා ගැන. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ කාලේ එන මේ අධාර්මිෂ්ඨ පාලනයක් තියෙන. ඒ නිසා මම සක්විති රාජ්‍යත්වයටවත් වෙන්න ඕනි. මෙහෙමයි අරකයි මේකයි කියලා මේ සත්පුද්ගල භාවයට පයින්න. ඒ කියන්නේ මේක වෙන්නෙම පිටින් මේ අනත්තානුපස්සනාව සමෘද්ධ නොවිච්ච නිසා. සත්වයේ පුද්ගලයෙක් ගාවින් පැනිච්ච ගමන ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ. මේ කාලේ ඉන්නවද සක්විති රජ කෙනෙක් නිකන් බෙහෙතකටවත් හොයාගන්න. දැන් අතීතයේ ඕනතරම් සක්විති රජවරු පහළ වෙලා හිටියා. දැන් මේ වෙනකොට මේ කාලේ ඉන්නවද සක්විති රජ කෙනෙක් මේ බෙහෙතකට හේතකටවත් හොයාගන්න? නැහැ. හේතුව මොකක්ද? හේතුව තමයි මගේ රත්තරන් පිංගන්නේ මේ අනත්තානුපස්සනාව. ආත්මයක් සත්වයක් කියලා හිතාගෙන කරන කටයුත්ත වැඩක් නෑ. භංග ඥානයේ ශක්තියෙන් ඝන හතර විනිභෝග කරන නැත්නම් බිඳලා අනත්තානුපස්සනාව මඩාකොට වඩපු කෙනෙක් හිටිය. භංග ඥානයෙන් මේක බිඳලා වඩනවා. මෙන්න මේ අපෙන් ගන්නේ මේ යොහුසුළු ඇතිවෙවි නැතිවෙවි යන ඉරියව් විතරක්ම නැත්නම් මේ ධර්ම ස්වභාවය විතරක්ම මේ ස්වභාවය විතරක්ම දකිනවා. සත්වයේ පුද්ගලයක ආත්ම භාවයක් විශේෂයෙන්ම තමන්ගේ අභිමතයේ පරිදි මේක හොඳට මතක තියාගන්න. මේකට කියන්නේ අබිනිවේෂ කියලා. තමන්ගේ අභිමතයේ පරිදි කටයුතු කරන්න පුළුවන්, පවත්වන්න පුළුවන් ආත්මයක් ඇතය කියන සංඥාවට එන්නේ නැහැ. නමුත් මේක නොවඩපු කෙනා සම්පූර්ණ මේ විවහාර මාත්‍රයට ගිහිල්ලා අර හේතුම් පටිච්චසමුප්පාදෝ හේතුබංගා නිරුජ්ජති කියන ධර්මතාවය දන්නේ නැහැ. ස්වාමී වූ මමෙක් සතෙක් ආත්මයක් කියන කල්පනාවෙන් ලෝකය දකිනවා මිසක් අදාළ හේතු ධර්ම සමපාත වුණා නම් ඵලය කියන එක පහළ වෙනවා කියන එක දන්නේ නැති නිසා මේ මෙනෙහි කොට දැනගැනීම මාත්‍ර නිසා මේ ධර්මතා පිළිබඳව දන්නේ නැතිකමකට පත් වෙනවා. ඒ නිසාම මේවට සත්පුද්ගල ආත්ම භාවයක් පනවගෙන ලෝකයේ තුල තමන්ගේ අභිමතයේ පරිදි කටයුතු කරන්න පුළුවන්, පවත්වන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන් සත්වෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා රැවටෙන්න පුළුවන්. ඒ නිසා අනත්තානුපස්සනාවෙන් ආත්මය කියන සංඥාව දුරු කරලා දාලා තමන්ගේ අභිමතයේ පරිදි කරන්න පුළුවන්, පවත්වන්න පුළුවන් ආත්මයක් සතෙක් ඉන්නවා කියලා හිතාගෙන තදින් බැඳී ගන්න ආකාරයේ කෙලස් දුරු කරන විපස්සනාවට කියනවා ශුන්‍යතානුපස්සනාව කියලා. මේවා පිළිගන්නේ වඩනකොට මේවා මේ පුංචි දේවලුත් නෙමෙයි. ඇත්තටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන කෙනෙක් හරියට වැඩුවොත් මම ඒකයි කිව්වේ එතනින්ම නිබ්බිදානුපස්සනා, විරාගානු, නිරෝධානු, පටිනිස්සග්ගානුපස්සනා, කයානුපස්සනා ආදී දේවල් වැඩෙනවා. දැන් ඒ විශේෂයෙන්ම ඒ සප්තානුපස්සනාවනුත් දැන් මම මුලින්ම කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම, නිබ්බිදා, විරාග, නිරෝධ, පටිනිස්සග්ග කියන මේ සප්තානුපස්සනාවිනුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන ප්‍රබලයි. ඒ තුන මැත්තේ තමයි මේ හැමදේම ඇතුළත් වෙලා රංචු ගැහිලා කැරකිලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි ඔබ කොහොම හරි දෘෂ්ටි විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය සම්පාදනය කරලා කාංකා විතරණ විසුද්ධිය සම්පාදනය කරලා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ මනසිකාරිය කරමින් මේ ධර්මතාවයන් වටහා ගන්නට උත්සාහ කළ යුතුයි, කල්පනා කළ යුතුයි, වීරිය කළ යුතුයි. මොකද මේ මනුස්ස ජීවිතය ඔබට ලැබිච්ච වෙලාවේ මේ ධර්මකාරණ ඇහෙන වෙලාවේ මන් දන්නේ මගේ පිටකන්නේ මේ වැහිලා ඔබට මහාන වෙන්න හිතෙනවා නම් සංසාර ජීවිතේ කලකිරිලා ඔක්කොම දාලා දුවන් එන්න හිතෙනවා නම් ඔබ බය වෙන්න එපා. ඔබට ඇති ලෙඩක් නෑ. හැබැයි මේ ටික ඇහෙනකොටත් ඔබට එන්න හිතෙන්නේ නැත්තම්, ඔබට මේ මාර්ගය වඩන්න හිතෙන්නේ නැත්තම්, ඔබට මේ සංසාරයෙන් මිදෙන්න හිතෙන්නේ නැත්තම් නිවන් දකින්න කලින් කොයි හරි ස්නායු වෛද්‍යවරයෙක් ගාවට යන්න. ගිහිල්ලා ඔබේ ස්නායු චෙක් කරන්න. ඔබේ නුවණ මොලේ චෙක් කරන්න. ඔබ වැඩද කියලා. පින්වත්නි ඔබ වැඩ නැති වෙන්න පුළුවන්. මම මේක කියන්නේ ටිකක් තදින්. හේතුව මේවා ඇහෙනකොට පින්වත්නි මේ විපස්සනාවන් වඩලා යන් ඊළඟට තියෙන අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා එක. මේ සාරාදාන අභිනිවේෂ, ආලය අභිනිවේෂ, අපටිසංකා, සංයෝග කියන මේ අභිනිවේෂයන් දුරු කරලා දාන්න. මේ ධර්මතාවයේ වඩන්න ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නැත්තම් ඔබට එහෙම එන්නේ හිතෙන්නවත් නැත්තම් ඔබේ ඔළුව චෙක් කරන්න. ඔබේ අතපය චෙක් කරන්න. ඔබට අංශ භාගෙද කියලා.
ඔබේ මොලේ භාගයක් පණ නැද්ද ඔබට කොහොම හැදිලාද කියලා ඔබ බලන්න. මේ ටික ඇහෙනකොට පින්වත්නි යතානෝ ලෝකෝ අනබිස්සු. මේ ලෝකේ කාටත් පිළිසරණ. සබ්බම් පහේ ගමනිය. අපිට මේ ඔක්කොම දාලා යන්න වෙනවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ දාසකම් කරගෙන ඉඳලා වැඩක් නැහැ. මේව දැනගෙන මේ ජීවිතෙන් එතර වෙන පැත්තට හිත හදා ගන්න ඕනේ. ඒ සඳහා ඔබට වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ අභිනිෂ්ක්‍රමණය කිරීමට පදනම වැටෙන ධර්මදේශනා මාලාවක් වේවා කියන ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ කාලය අවසන් නිසා ධර්මදේශනාව අවසන් කරනවා. ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම ඇති කරගත් මේ ධර්මඥානිය ඔබට ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පවතින සුඛ පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්මදේශනාව ඔබට වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ අද දින විකාශන දායකත්වයේ ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. කෝට්ටේ මාදිවෙල ලිපිනෙහි පදිංචි රෝස් බෝවල මහත්මිය විසින් අරමුණ විදියට සිහිපත් කරලා තියෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ මියගිය ආදරණීය ස්වාමි පුරුෂයා වෙච්ච සේනක බෝවල මහත්මයාට සහ පරලෝක සැපත් ආදරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නට, ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට සෙසු අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා. ශොහාන් බෝවල පුතුණුවන්ට, කිරන් බෝවල ලේඩියට, තරණී බෝවල දියණියට, පරාක්‍රම සිගේරා බැහැණනුවන්ට, ඉසබෙලා, අයිසයා, ආර්යා, යුවීන් ඇතුළු මුණුබුරු මිනිබිරියන්ට, එවැගේම නිව්ටන්, සිගේරා, චාමිනී, තිලිනි, තුසර, විශ්ව, විමල්කා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට, දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට, එවැගේම මේ පවතින වසංගත තත්වයට භාජනය වෙන මිනිසුන්ට සිත ප්‍රාර්ථනා කරන්නට අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන බව සිහිපත් කරලා තිනවා. ප්‍රාර්ථනා පරිදි අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු මහානීය කුසලයේ ඔබ නමින් මිය පරලොව යන්නට යෙදුණු මේ පින්වත් ස්වාමි පුරුෂයා පවුලේ ඥාති හිත මිත්‍රාදීන් පින් බලාපොරොත්තුෙන් යම් කෙනෙක් ඉන්නවනේ ඒ හැම සියලු දෙනෙක්ම සතුටු සිතින් අනුමෝදන් කරගනිත්වා. සංසාර ජීවිතේ දුකින් නැත මිදෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවි මේ සසරින් මිදී යන්න අවශ්‍ය කරන පාරමී ශක්තියින් සකස් වේවා, පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔබට දායාද කළ ධර්ම දානමී පින්කමට සහ සම්බන්ධ වූ පින්වතුන් නම් සිහිපත් කළ රෝස් බෝවල මහත්මිය ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන්, ඒ වගේම අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනෙකටම වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දේශනා මාලාව ඔබට සමීප කරන්න පින්බර පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනෙක්ටම, ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනෙක්ටම මේ උතුම් ධර්ම පරියායන් Tamanගේ ජීවිත සුවපත් භාවයට පත් කරගන්න උපකාර පිණිස, උපනිෂ්ඨය පිණිස පවතින උතුම් දහමක් වේවා. පාරමී පිරිත්වා, පාරමී ශක්තියින් වේවා, පාරමී දම් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනෝ වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා. දෙවියන්ට මේ කුසල් ඒ උතුම් නිවනින් නිවී යන්නට අවශ්‍ය කරන සුඛ පාරමිතාවක් බවට පත් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ මෙම සුමధుර ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කෝට්ටේ මාදිවිල පදිංචි රෝස් බෝවල මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ මියගිය ආදරණීය ස්වාමි පුරුෂයා සේනක බෝවල මහතාට සහ පරලෝසපත් ආදරණීය දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. සෙසු අරමුණු ලෙසින් රෝස් බෝවල මහත්මිය සඳහන් කර තිබෙන්නේ ශොහාන් බෝවල පුතුණු කිරන් බෝවල ලේලියට, තරණී බෝවල දියණියට, පරාක්‍රම සිගේරා බෑණනුවන්ට, ඉසබෙලා, අයිසයා, ආර්යා, යුවීන් ඇතුළු මුණුපුරු මිනිපිරියන්ටත්, නිව්ටන්, සිගේරා, චාමිනී, තිලිනි,
තුසර විශ්ව විමල්කා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමයි. එමෙන්ම දේශකයන්න් වහන්සේටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර කොරෝනා උවදුරින් විපතටපත් සියලු ලෝවැසියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් කෝට්ටේ මාදිවිල පදිංචි රෝස් බෝවල මහත්මියගේ අරමුණු අතර සඳහන් වෙනවා. සිදු කරගත්තා වූ මෙම ධර්ම දානමය කුසලානුභාවයේ බලයෙන් කෝට්ටේ මාදිවිල පදිංචි රෝස් බෝවල මහත්මියටත් නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතෙන් ප්‍රාර්ථනා කරමු. දහම් ඇසූ ඔබ සැමට තෙරුවන් සරණයි. මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි. අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ පින්වත් සහභාගීත්වයෙන් සෑම සතියකම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම ධර්මදේශනා මාලාව සඳහා දැන් ඔබටත් දායකත්වය ලබාගත හැකියි. කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසූ ඔබ සැමට තෙරුවන් සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.